ආගම් ભેදයක් තොරව හැම සිටම මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් හැඩ නැගෙන ඒ ශ්‍රේෂ්ඨ නායකව මම ඊළඟට ආරාධනා කර සිටිනවා ඔබ අමතා කතා කිරීම සඳහා. වේදිකාවේ ඉන්න අපි ඉබ්‍රහීම් හාජියාර් සුන්රාගිනු ඒ වගේම ශ්‍රී ලංකා ජමාත ඉස්ලාම් සංවිධානයේ උපනායක එම්.එච්.එම්. මුසයි ඉස්ලාම් සහෝදරයාගෙනු ඒ වගේම ප්‍රබෝධය සංගරාවේ ප්‍රධාන කතුරු හැටියට කටයුතු කරන එම්.එච්.එම්. හසන් මහත්මයාගෙනු අන්තර් ආගමික සාමපදනමේ කාරක සභික එම්.එච්.එම්. නියාස් මහත්මයා ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ඔබලා සියලු දෙනාගෙන් අවසරයි. පළමු කොටම ජමාත් ඉස්ලාම් සංවිධානයට මම ස්තුතිවන්ත වෙනවා. වැඩ කරන ජනතාව පිළිබඳව සාකච්ඡාවක් කතාබහක් ඇති කිරීම සඳහා මේ සම්මන්ත්‍රණය මේ රැස්වීම සූදානම් කරලා අපට ආරාධනා කිරීම පිළිබඳව බෙහෙින්ම එම සංවිධානයට ස්තුතිවන්ත වෙනවා. දැන් අපි කතා කරමින් ඉන්නේ අද මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ මේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරවලට ආගමික නායකයන්ට පොදු ජනතාවන්ට පැවරී තිබෙන වගකීම සහ කාර්යභාරය පිළිබඳ. එතන පළමු කොටම අපි බලන්න ඕන කවුද මේ වැඩ කරන ජනතාව. දැන් සාමාන්‍යයෙන් වැඩ කරන ජනතාව කිව්වම අපේ ඔළුවේ ඇඳිනවා තේවත්තේ තේ දලු කල නෙලන කෙනෙක්, කුඹුරේ වගා ගොවිතැන් කරන ගොවියෙක්, මූදේ මාළු අල්ලන කෙනෙක්, ෆැක්ටරි ඇඳුම් මහන කෙනෙක්, කොටුවේ බඩු ඔසවන පටවන කෙනෙක් අපේ ඔළුවේ ඇඳෙනවා. ඉතින් වැඩ කරන ජනතාව කියන සීමාව එතනද තිබෙන්නේ. අප විශ්වාස කරනවා වැඩ කරන ජනතාව කියන සීමාව තිබෙන්නේ එතන නෙවෙයි. දැන් අපි ගත්තොත් ඕනෑම රටක ඒ රටේ ස්ථාවරභාවය, ඒ රටේ ජනතාවගේ සමෘද්ධිය රඳා පවතිනවා ඒ රට ආර්ථිකයේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ මත. ආර්ථිකයේ මොනතරම් ජයග්‍රහණ රටක් අත්පත් කරගෙන තිබෙනවද ඊට සමාන්තරව ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. දැන් මොකෙන්ද මේ රටක ආර්ථික රටේ ජාතික ධනය මනින්නේ? දැන් උදාහරණයකට ගත්තොත් අද මහා බැංකු වාර්තාව අපේ රටේ ඉදිරිපත් කරා. මහා බැංකු වාර්තාව. ඒ කියන්නේ 2017 වසර සඳහා වූ මහා බැංකු වාර්තාව, ඒ කියන්නේ ආර්ථිකයේ සමස්ත සම්පීර්ණය 2017 වසර පිළිබඳ ඉදිරිපත් කරා. ඒකදී එක තැනකදී කියනවා අපේ රටේ දල දේශීය නිෂ්පාදිත අපේ රටේ මුළු ජාතික ධනය ගිය අවුරුද්දේ නිෂ්පාදනය වෙලා තියෙනවා කියලා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 80ක. ඒක සාමාන්‍යයෙන් ඩොලර් වලින් ගණනය කරන එක අපිට පහසුයි. ජාත්‍යන්තර වශයෙන් ඒක යම් සැලකිලිට භාජනය කරන දත්තයක් රටක ආර්ථිකය පිළිබඳ. නිසා ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ දල ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 80යි. දැන් මේ ඩොලර් බිලියන 80 පෙන්වන්නේ කොහොමද? ප්‍රධාන ශේත්‍ර තුනකින් මේක පෙන්වනවා. කුෂිකර්මාන්ත ශේත්‍රී ගිය අවුරුද්දේ ධනය මෙච්චර එකතු වුණා. කාර්මික ශේත්‍රයේ ගිය අවුරුද්දේ ධනය මෙච්චර එකතු වුණා. සේවා ශේත්‍රයෙන් ගිය අවුරුද්දේ ධනය මෙච්චර එකතු වුණා. ඒ තුනම එකතු කරපුවාම ගිය අවුරුද්දේ අපේ රටේ මුළු ධනය ඩොලර් බිලියන 80යි. ආසන්න වශයෙන් 79 80 80 කොයි ආසන්න ගණනක් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ගිය අවුරුද්දේ අපි නිෂ්පාදනය කරන ලද කුෂිකාර්මික නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන සහ සේවා නිෂ්පාදනය කියන සමස්තේ එකතුව ඩොලර් බිලියන 80යි කියලා කියනවා. ඒක තමයි ගිය අවුරුද්දේ අපේ රටේ ජාතික ධනය. ගිය වසරේ අපේ රටේ නිෂ්පාදනය වෙන ලද ජාතික ධනය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 80යි. එහෙනම් මේ ධනය කියන්නේ මොකක්ද? ඒ වසරේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ සහ සේවාවන්ගේ එකතුව. ඒතර මුදල් කියන්නේ
ධනයද? මුදල් කියන්නේ ධනයද? නෑ, ධනයට දෙන වටිනාකම තමයි රුපියල් වලින් කියවෙන්නේ. වී කිලෝ එකක් රුපියල් 40යි. වී ධනය කිලෝ එක වටිනාකම් අගය රුපියල් 40යි. මාළු කිලෝ එකක් රුපියල් 200යි. ගිය අවුරුද්දේ නිෂ්පාදනය කරා මාළු කිලෝ එකක් එහි රුපියල් අගය රුපියල් 200යි. කියන්නේ සල්ලි කියන්නේ, මුදල් කියන්නේ, රුපියල් කියන්නේ ධනය සඳහා දෙන වටිනාකමේ අගය. ධනය මුදල් නම් මොකද කරන්න තියෙන්නේ? අපි ඔක්කොම පැත්තකින් තියලා ඔක්කොම බියගම මුදල් අච්චු ගන්න ෆැක්ටරියට ගිහිල්ලා නේද? බේරුවල කට්ටිය එනවා, මුදල් ගහන ෆැක්ටරියට යනවා, 5000 කොළ වලින්ම ගහ ගන්නවා, කන්ටේනරයක් අරන් යනවා. නේද? හලාවති කියනවා කට්ටිය නේද? ඒ සතිය හලාවතට දෙනවා මුදල් ගහන ෆැක්ටරිය නේද? 5000 කොළ වලින්ම ගහ ගන්නවා, කන්ටේනර් දෙකක් පටවලා අරන් යනවා. එහෙනම් මුදල් කියන්නේ ධනයද? මුදලේ කියලා කියන්නේ රුපියල් හෝ ඩොලර් කියන්නේ මොකක්ද? අර නිෂ්පාදන වෙන ධනයට දෙන වටිනාකම. ඉස්සරේම වටිනාකම මැලිය කොහොමද? භාණ්ඩ වලින්ම. නේද? හාල් කිලෝ එකක් ලුණු කිලෝ 2යි. එහෙම මැනපු කාලයක් තිබුණා. හාල් කිලෝ එකක් ලුණු කිලෝ 2යි කියලා මැන්නේ. මාළු කිලෝ එකක් හාල් කිලෝ 2යි. මේ භාණ්ඩ වලින් මැනපු එක නේද? ඒකක වලින් මනින්න ආවා. එතකොට මෙන්න මේ ධනය තමයි අපේ රටේ නිෂ්පාදනයේ වැදගත්ම එක. එතකොට මේ ධනයේ ආකාර දෙකක් තිබෙනවා. එකක් මොකද්ද? භාණ්ඩ නිෂ්පාදනය. අනෙක සේවා නිෂ්පාදනය. මං කිව්වේ කුසකාර්මික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ වල නිෂ්පාදනය, අනිත් එක සේවා නිෂ්පාදනය. මම පසු පැහැදිලි කරන්න සේවා ගැන. එතකොට මේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයේ සමස්ත එකතුවට කියනවා ඒ වසරේ ධනය. දල ජාතික නිෂ්පාදිතය 2014 වසරේ දල ජාතික නිෂ්පාදිත ඩොලර් බිලියන 80යි. ඒ කියන්නේ ඒ වසරේ භාණ්ඩ සහ සේවාවන්ගේ නිෂ්පාදනයේ එකතුව ඩොලර් බිලියන 80යි. එහෙනම් මේ නිෂ්පාදනයේ එක්ක භාණ්ඩ වලින් නිෂ්පාදනය ඇති වෙනවා, එක්ක සේවා වලින් නිෂ්පාදනය ඇති වෙනවා. කොහොමද මේ නිෂ්පාදනය ඇති වෙන්නේ? තේවත්තේ දලු කඩපුවාම ඒ දලු වලින් 2014 වසරේ තේවල නිෂ්පාදනය කියලා ගාණක් එකතු වෙනවා. රබර් වත්තේ කිරි කපපුවාම මේ වසරේ කිරි නිෂ්පාදනයේ රබර් කිරි නිෂ්පාදනයෙන් ධනෙ මෙච්චර එකතු වුණා කියනවා. මූදේ මාළු අල්ලපුවාම මේ රටේ දීවර ශේෂ්ත්‍රයේ ආදායම මෙච්චරයි කියලා එකතු වෙනවා. කුඹුරේ වගා කරපුවාම මේ වසරේ වී වලින් ජාතික ධනෙ මෙච්චරයි කියලා එකතු වෙනවා. ගල් වලේ ගල් කඩපුවාම මේ රටේ මේ අවුරුද්දේ ගල් වලින් නේද නිෂ්පාදනය මෙච්චරයි කියලා ජාතික ධනයට එකතු වෙනවා. එහෙනම් ජාතික ධනය ඇති වෙන්නේ කොහොමද? නිෂ්පාදනය. මූදේ මාළු ඇල්ලුවොත් ඒක ජාතික ධනයට එකතු වෙනවා. ගල් වලේ ගල් කැඩුවොත් ඒක ජාතික ධනයට එකතු වෙනවා. ෆැක්ටරි ඇඳුම් මැහුවොත් ඒක ජාතික ධනයට එකතු වෙනවා. රබර් වත්තේ කිරි කැපුවොත් ජාතික ධනයට එකතු වෙනවා. පොල් වත්තේ පොල් කැඩුවොත් ජාතික ධනයට එකතු වෙනවා. මැණික් පතලේ මැණික් ගැලුවොත් ජාතික ධනයට එකතු වෙනවා. කම්මලේ උදැල්ලක් හැදුවොත් යකඩතලයක් කැපුවොත් ජාතික ධනයට එකතු වෙනවා. නේද? එහෙනම් ඒ වගේන් තමයි ජාතික ධනයේ භාණ්ඩ ශේෂ්ත්‍රය එකතු වෙන්නේ. මොනවා කරොත්? මුහුදේ මාළු ඇල්ලුවොත් ඇල්ලුවේ නැත්තම් මාළු බජව් දායිනේ නිකන්. මේ දවස්වල අල්ලන්නේ නැහැ කියලා. එහෙනම් ධනයට ඇති වෙන්නේ මොකක් වුණොත්? මුහුදේ මාළු ඇල්ලුවොත්. ඇල්ලුවේ නැත්තම් මුහුදේ ඉන්න මාළු රටේ ජාතික ධනෙට එකතු වෙන්නේ නැහැ. තේවත්තේ දලු කැඩුවොත් කැඩුවේ නැත්තම් දලු ටික මෝරලා යනවා. ජාතික ධනෙට එකතු වෙනවද? නෑ. නුවරඑළියේ තේවතු මෙච්චර තියෙනවා. එක පඳුරක දලු මෙච්චර තියෙනවා කියලා ධනෙට එකතු වෙනවද? නෑ. ධනෙට එකතු වෙන මොනව වුණොත්? දලු කැඩුවොත්. රබර් වත්තේ කිරි කැපුවොත්. ගල් වලේ ගල් කැඩුවොත්. නැත්තම් ගල් වලක් තිබ්බට ජාතික ධනෙට එකතු. ලොකු ගලක් තියෙනවා. අපේ රටේ ජාතික ධනෙ මෙච්චරයි කියලා එකතු වෙන්නේ නැහැ. ගල් වලේ ගල් කැඩුවොත්. ෆැක්ටරියේ ඇඳුම් මැහුවොත්. ඇඳුම් මැහුවේ නැත්තම් ෆැක්ටරියේ තියෙන මැෂින් ජාතික ධනෙට එකතු වෙන්නේ නැහැ. මැෂින් තියෙන එක මකුල් දැල් බැඳ. නේද? එහෙනම් මොනවා කරොත් ධනෙ ඇති වෙන්නේ? මූදේ මාළු ඇල්ලුවොත්. කුඹුරේ වගා කරොත්. ගල් වලේ ගල් කැඩුවොත්. ෆැක්ටරියේ ඇඳුම් මැහුවොත්. රබර් වත්තේ කිරි කැපුවොත්. තේ වත්තේ දලු කැඩුවොත් මොනවා කරොත්?
මොනවා කරොත්? වැඩ කරොත්. වැඩ කරොත් ධනය ඇති වෙනවා. එහෙනම් ධනයේ උපත මොකද්ද? ධනයේ උපත වැඩ කිරීම. ඒ කියන්නේ මොකක්ද? ධනයේ උපත ශ්‍රමය. ශ්‍රමය නැත්තම් ධනෙ නෑ. අපි ඔක්කොම කතා වෙලා මාසයක් නිදාගමුද? ඔක්කොම කතා වෙලා මම කියන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපි කල්පනා කරොත් නේ. අපි ඔක්කොම කතා වෙලා මාසයක් නිදා ගන්නවා. ධනය කොච්චර ඇති වෙයිද? බිඳුවයි. ඇයි? ශ්‍රමය වගුරන්නේ නැහැ. එහෙනම් ධනයේ උපත ශ්‍රමය. ධනයේ උපත ශ්‍රමය. ඒ භාණ්ඩ නිෂ්පාදනය. ඒ වගේම සේවා නිෂ්පාදනයක් තියෙනවා. ගුරුවරයා ළමයිට ඉගැන්නුවොත් ඒක සේවා නිෂ්පාදනය. දොස්තර මහත්තයා ලෙඩෙකුට බෙහෙත් දුන්නොත්, බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා බස් එක අරගෙන සෙනග අරන් ගියොත්, එයි ඒ ඔක්කොම සේවාවන් සපයනවා මොකටද? ධනෙ නිෂ්පාදනය කරන්නයි. ඒකට කියනවා සේවා ධනෙ. ගුරුවරයා උගන්වනවා හොඳ ශ්‍රමිකයෙක් හදන්න. දොස්තර මහත්තයා බෙහෙත් දෙනවා නිරෝගී සම්පන්න ජීවිතයක් තියෙන ඕන වැඩ කරන්න. බැංකුවෙන් ණයක්ද බැංකුවෙන් නැත්නම් රක්ෂණ සංස්ථාවෙන් රක්ෂණයක් දෙනවා ආරක්ෂාව සඳහා. වෙන වෙනේවටත් දැන් දෙනවා මම නිකන් හිතුවොත් හොඳයි. හරිද? එතකොට මේව සේවා ධනෙ. පොළොන්නරුවේ වී ටික හාල් බවට පත් කරලා මෙහෙම විකුණන වෙළඳාම. වෙළඳාමෙන් ඇති වෙන්නේ සේවා ධනය. එහෙනම් ධනය ඇති වෙනවා එකක් භාණ්ඩ නිෂ්පාදනයෙන්, අනිත් එක ශ්‍රමයේ නිෂ්පාදනයෙන්. සමස්ත ධනය ඇති වෙන්නේ මොකකින්ද? ශ්‍රමයෙන්. එහෙනම් දැන් කවුද වැඩ කරන ජනතාව? අර ගොවියා, අපේ ඔළුවේ ඇඳෙන දීවරයා, තේවත්තේ දළු කඩන කෙනා, ගල්වලේ ගල් කඩන කෙනා, පිටකොටුවේ මුට්ට කරගහන කෙනා විතරක් නෙවෙයි ශ්‍රමිකයා. අපි හැමදෙනාම මෙතන ඉන්න බහුතරව අපි ප්‍රමාණයක් අපි අපේ ආදායම වෙනුවෙන් අපි ශ්‍රමයේ හෙලනවා. දැන් පුළුවන් දැන් හරි දොස්තර මහත්තයා. හරි දොස්තර අපි හිතන දොස්තර මහත්තයා දැන් නෑ එම ශ්‍රමිකයෙක් නෙවෙයි. මාසයක් වැඩ නොකර ඉන්න පුළුවන්. දැන් ගොඩාක් අපි දන්න ඔය වෛද්‍ය වෘත්තීන් විශාල වැඩ වර්ජන වලට යනකොට කැමති නෑ දොස්තර මහත්තයා. මොකද මාසයක් ගෙදර ඉන්න බෑ. ඇයි මොකද වෙන්නේ? මාසයක් ගෙදර හිටියොත් තමන්ගේ අර ඒ වැටුපෙන් හදාගෙන තියෙන තමන්ගේ ජීවන රටාව ඒක අරුබුදයට යනවා. එයාත් ගිහිලා මේ මාස මොකද කරන්න ඕන? මේ මාස වැඩ කරන්න වැඩ නොකර හිටියොත් එයා ශ්‍රමය හැලුවේ නැත්නම් එයාට මේ මාස ජීවත් වෙන්න බෑ. මේක ඇත්ත කතාවක්. අපි හැමදෙනාම ශ්‍රමය හලන මිනිස්සු. අපි ශ්‍රමය හැලුවේ නැත්නම් අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අපිට තිබෙන්නේ ශ්‍රමය විතරයි. අපේ රටේ 90%කට වඩා වැඩි ජනතාවක් තමන්ගේ ශ්‍රමය වැගිරීමෙන් ජීවත් වෙනවා. නිෂ්පාදනය වෙනවා. නිෂ්පාදනය ඇති කරනවා. හැබැයි මොකද වෙන්නේ? ඊටමත් අතලොස්සක ප්‍රමාණයක් අපි වගුරන ශ්‍රමයෙන් ඇතිවන නිෂ්පාදනයේ පොදි බැඳ ගන්නවා. එතරම් ප්‍රශ්න තිබෙන්නේ. ඒතර කොහොමද? දැන් කවුරු හරි හිතනවා. මම මේ කියන්නේ පොඩි මීමී. දැන් කවුරු හරි මෙහෙම හිතමු දැන් ගොවියා වී නිෂ්පාදනය කරනවා. ඒතර කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නේද වහලෙන් බැහැලා දැන් ওই උඩ ඉන්න අර මං කිව්ව 10ක් විතර කුඩා පන්තියක් ඉන්නවා. වහලෙන් බැහැලා නේද වී තියෙන කාමරයට ගිහිල්ලා වී ගෝණියක් හොරෙන් පටව යනවද? නෑ වහලෙන් බැස්සෙත් නෑ දොරෙන් ඇතුළුනෙත් නෑ වී කාමරේ තියෙනවා. එහෙනම් කොහොමද මේ වී නිෂ්පාදනය තව කණ්ඩායමක් විසින් අත්පත් කරගත්තේ? කොහොමද ගොවියාගේ ශ්‍රමය? අපි ඔකට කියනවා සූරා කෑම. කොහොමද ඔක සිද්ධ වෙන්නේ? කොහොමද ඔය සූරා කෑම සිද්ධ වෙන්නේ? අපිට තිබෙනවා ශ්‍රමය. තව කණ්ඩායමකට තියෙනවා අපේ ශ්‍රමය මිලදී ගන්න ප්‍රාග්ධනය. ওই දෙක තමයි මේ ඔය මොන ලෝකේ මොන ආර්ථික ක්‍රමවේදයන්ගේ නිෂ්පාදන ක්‍රමවේදයන්ගේ තාක්ෂණයේ මොනවා සිද්ධ වුණත් අපේ රටේ ලෝකේ හැමතැනම තිබෙන පන්තින් දෙකක්. එකක් ශ්‍රමයේ හිමි පන්තිය, අනිත් එක කවුද? ඒ ශ්‍රමය මිලදී ගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හිමි පන්තිය. මේ ප්‍රාග්ධන හිමි පන්තිය විතර මොකද කරන්නේ? අර ශ්‍රමයේ හිමි පන්තිය විසින් නිෂ්පාදනය කරන ධනය ඉතාමත් අසාධාරණ ලෙස පොදි බැඳ ගන්නවා. ඒතර කියන්න පුළුවන් සහෝදරය ඒක වෙන්නේ කොහොමද? මේ සැරේ අපි අපේ කුඹුරේ වගා කරලා වී
මිටි 100ක් ගෙනාවා 100ම ගේ තියෙනවා. ඉතින් ගත්තේ නෑනේ. කොහමද ගන්නෙ? ගන්න විදිය තමයි මේ ප්‍රාග්ධනයේ මේ නිෂ්පාදනයට ඇතුල් කරන තැනින් තැන. ඉස්සරලම කුඹුර අහන්න ඕන. හාන ට්‍රැක්ටරේ බ්‍රවුන්ස් මුදලාලිගේ ට්‍රැක්ටරේ. මං ගමේ මුදලාලිගේ වෙන්නේ. ගමේ කෙනාව ලක්ෂ 10ක් 15 බැංකු ණයක් දීලා එයා වැඩක් නෑ. බ්‍රවුන්ස් මුදලාලි ට්‍රැක්ටරේ ගේනවා. ඒ ට්‍රැක්ටරේ අත්ත වටිනාකමට වඩා වැඩි වටිනාකමකට ඇතුල් කරලා තිබෙනවා. ගමේ කෙනා ට්‍රැක්ටරේ ගෙනලා අපේ කුඹුර අහනවා. හරියට නම් අහන්න පුළුවන් රුපියල් 18ක් කරේ. දැන් ට්‍රැක්ටරේ ගණන් හානවා 3000ට. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ කුඹුරෙන් වී හැදෙනකොට ඒ වී යටෙන් චූටි පංගුවක් බ්‍රවුන්ස් මුදලාලට ගිහිල්ලා ට්‍රැක්ටර කුඩියේ. ඊට පස්සේ අපි තෙල් පොහොර ගහනවා. කවුද ඒ වගේනේ කවුද? CIC මුදලාලි, බවර් මුදලාලි, හේකේ මුදලාලි තෙල් බෙහෙත් ගේනවා. නේද? ඔවා ඉතාමත් අඩු මිලට ගන්න පුළුවන් නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා කුස් කර්මාන්ත ගැන ගත්තොත් වැඩිම කමිෂන් දෙන්නේ තෙල් බෙහෙත් වලට. يعني මිල ගහලා තියෙන රුපියල් 1000යි නම් සල්ලි දීලා ගත්තොත් 600ට ගන්න පුළුවන්. 140ක් කමිෂන් දෙනවා. ණයට ගත්තොත් 1000යි. ගම්වල දන්නවනේ ගිහලා ගත්තාම ණයට ගත්තාම 1000යි අතපිට ගත්තොත් 140ක් කමිෂන්. ඉතින් වැඩිපුරම කමිෂන් දෙන්නේ අපේ රටේ කුසි නිෂ්පාදනවල. කුසි ඔය මේ තෙල් බෙහෙත් වලට. ඒතර එහෙනම් ඇත්ත වටිනාකමට වඩා වැඩි වටිනාකමක් දීලා තමයි අපි තෙල් බෙහෙත් ගෙනලා කුඹුරට ගහන්නේ. එහෙනම් වී යටෙන් තවත් ටිකක් ගිහලා කාටද? තෙල් බෙහෙත් මුදලාලිට. දැන් වී අපේ ගේ ඇතුලේ තමයි. හැබැයි ඇටෙන් ටිකක් ඔව් නේ ට්‍රැක්ටරයයි ඒ ප්‍රාග්ධන එක්කෙනාට ගිහිල්ලා ඊළඟ තෙල් එක්කෙනාට ගිහිල්ලා ඉතුරු ටික ඊට පස්සේ ඔය විශාල බීජ ඒවා දැන් අතිශය අධිකාරීත්වයක් තිබින්නේ. ඒතර බීජ වලට අපි ඇත්ත වටිනාකමට වඩා වැඩි වටිනාකම් ගෙවනවා. ඒතර බීජ ඉති ප්‍රාග්ධන මුදලාලටත් අපි වී යටෙන් ටිකක් දීලා ඊට පස්සේ දැන් අපි විශාල ට්‍රැක්ටර ගෙනල්ලා අර යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා ගොයන් කපනවා. අර භූතයා මොකද්ද තියෙනව නේද? සුනාමි නේද? ඔය වගේ ඒවා ගෙනල්ලා අපි කපනවා. ඒතර ඒ වගේ ඇත්ත වටිනාකමට වඩා වැඩි මිලක් අපි ගෙවනවා. ඒතර වී යටෙන් තව ටිකක් ඒ ගොයම් පගෙන මැෂින් එකේ ප්‍රාග්ධන හිමිකාරීත්වයට ගිහිල්ලා. දැන් වී ගේ අපේ ඇතුලේ වී ටික ගේ ඇතුලේ තිබ්බට වී ඇටේ අපේ නෙමෙයි. හරිනම් අනුන්ගේ වී ගොඩ ගහගෙන ඉන්නවට අපි බදු කුලියක් ගන්න ඕන. ඒ වෙන කාගේවත් පිහින ගේ ඇස්සේ තියෙන්නේ. හරිද? ඉතින් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. يعني සාමාන්‍ය තර්කණයක් තියෙනවා මෙහිම. සාමාන්‍ය වෙළඳපොළ තර්කණයක් තිබෙනවා. යම් භාණ්ඩක නිෂ්පාදනයේ වෙළඳපොළ මිලෙන් 60%ක්වත් අවම වශයෙන් නිෂ්පාදකයට එන්න ඕන. කිරිපිටි පැකට් එකක් ගත්තොත් කිරිපිටි පැකට් එකක් විකුණනකොට රුපියල් 400ක් දීලා ඒ 400න් 60%ක් ඒ කියන්නේ 60 ඒවා හතරක් ගත්තාම 240ක්. ඒතර 400න් රුපියල් 240ක් කිරි ගොවියට යන්න ඕන. ඕනෑම භාණ්ඩයක වෙළඳපොළ මිලෙන් 60%ක් ඒ නිෂ්පාදකයට යනවද අද එහෙම? අද එහෙම යන්නේ නැහැ. එයි මේ අතරමැදි ජාලයක් විසින් මේක සූරකෑමකට භාජනය වී තිබෙනවා. ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් අපි අපේ ශ්‍රමය නේද ප්‍රාග්ධන හිමිකාරීත්වයෙන් සූරකෑමකට භාජනය කරමින් තිබෙනවා. මෙතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. එහෙනම් දැන් අවශ්‍යකම තිබෙන්නේ මොකක්ද? මේ ශ්‍රමයට සාධාරණ වටිනාකමක් ගෙවීම තමයි යුක්ති සහගත. දැන් මට මතකයි මෙතුමයි කතාවේදී කිව්වා. නබිනායකතුමා දේශනා කරලා තිබෙනවා කියලා. ඒ දේශනාවල අඩංගු වී තිබෙනවා කියලා. යම් ගමක් නේද ඒකේ තියෙන දේවස්ථාන ගානෙන් නෙවෙයි. ඒ දේවස්ථානට පැමිණෙන ගානෙන් නෙවෙයි මනින්නේ. ඒ අය නේද? ඒගොල්ලෝ වපුරන ශ්‍රමයට සරිලන ගෙවීමක් ඔහුට ලැබී තිබෙනවාද කියන එක තමයි ඒ දේවත්වයෙන් ඒ සැලකිලිට භාජනය යුතු ගමක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. එහෙම කිව්වේ නේද? ඒක නේ සිද්ධ වෙන්නේ. දැන් අද එහෙම සිද්ධ වෙලා තිබෙනවද? ඒ නිසා මේ සූරාකෑම කිසිදු ධර්මයකට එකඟ නැහැ. මේ සූරාකෑම කිසිදු ධර්මයකට එකඟ නැහැ. හැබැයි මේකේ ප්‍රතිවිපාක මොකද්ද වී තිබෙන්නේ? අපි විශාල ධනයක් නිෂ්පාදනය කරත් ඒ ධනෙ ඉතා විශාල පංගුවක් උඩ ඉන්න කීප දෙනෙක් පොදි බැඳ ගන්නවා. ඉතාමත් අතලොස්සක්. අද ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවල කියනවා අපේ රටේ ජාතික ධනෙ
උඩ ඉන්න 10%. මම හිතන්නේ මෙතන කවුරුවත් ඇති කියලා හොඳේ. මෙතන නැහැ හොඳේ. දැන් සමහර අය හිතනවා මට කාර් එකක් තියෙනවා මාත් ඒක නැහැ. කාර් එක තියෙන යන්න එන්න. ගෙයක් තියෙනවා ගේ තියෙන ඉන්න. කඩයක් තියෙනවා ජීවත් වෙන්න. පොල්වත්තක් තියෙනවා ආදායමට. ඒගොල්ලෝ මේකට අයිති නෑ හොඳේ. සමහර අය හිතනවා අපිට නේද? ඒගොල්ලෝ නෙවෙයි මේ. ඉතා 12ක් වෙන 10%ක් ඉන්නවා. ආණ්ඩුව සංඛ්‍යා ලේඛනවල කියනවා අපේ රටේ ජනගහනයෙන් උඩම ඉන්න 10%. රටේ ජාතික ධනයෙන් 38.4ක් භුක්ති විඳිනවා. අපි විශාල ධනයක් නිෂ්පාදනය කරත් රටේ මොකද වෙලා ඉන්නේ? උඩම ඉන්න 10% ඒ ධනයෙන් 38.4ක් ගන්නවා. යටම ඉන්න 10%ට හම්බ වෙන්නේ. ඒ ධනයෙන් 1.1යි. 1.1යි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? අපි ඔක්කොම එකතු වෙලා බලමු එක අවුරුද්දක ජාතික ධනය කියලා හැදුවේ ලොකු පාංගෙඩියක්. ඔක්කොම එකතු වෙලා හැදුවේ ලොකු පාංගෙඩියක්. කට්ටිය දරගෙන ආවා. කට්ටිය පිටිය එනවා. සමහර අය කට්ටිය වතුර ගෙනාවා. සමහර අය ගිනිපත්තු කරා නේ. ඔක්කොම කරලා රටේ හැදුනේ කොච්චරද පාංගෙඩියක්. දැන් මොකද කරන්නේ මේ පාංගෙඩිය? මේ පාංගෙඩිය පෙති 100කට කපනවා. කැපුවට පස්සේ උඩම ඉන්න 10 දෙනා පෙති 38මාරක් ගන්නවා. යටම ඉන්න 10 දෙනාට හම්බෙන්නේ පෙත්තයි අනිත් පෙත්තෙන් චුට්ටයි 1.1යි. සාධාරණද? දැන් මේ පාංගෙඩිය හැදුවේ අපි ඔක්කොම එකතු වෙලා. මේ ජාතික ධනය හැදුවේ මාළු අල්ලන කෙනා, ගොවිපලේ වැඩ කරන කෙනා, ෆැක්ටරි වැඩ කරන, තේවත් රබර් කපන කෙනා, මේ තේවත් ඉකිරි දලු කඩන කෙනා, රබර් වත් ඉකිරි කපන කෙනා මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ ජාතික ධනය හැදුවේ. අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ පාංගෙඩිය හැදුවේ. හැබැයි පාංගෙඩියට මොකද වෙන්නේ? උඩම ඉන්න 10% ඒ පාංගෙඩියෙන් 38.4ක් භුක්ති විඳිනකොට යටම ඉන්න 10%ට හම්බෙන්නේ 1.1යි. අතිශය අසාධාරණයි. මම කියන්නේ නෑ හැම කෙනාටම සමානව බෙදන්න කියලා. ඒක ලෝක කොහෙවත් වෙන්නේ නෑ. හැබැයි මේක සමාන බෙදන්න බෑ. ඒක වැරදි. සමානව බෙදීමක් නෙවෙයි සාධාරණ වී යුතු තිබෙනවා. ඒ නිසා මේ කිසිසේත්ම සාධාරණ නොවන බෙදීමක් තිබෙනවා අපේ රටේ. මේක තමයි අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තියෙන ප්‍රධානම ගැටලුව. නිෂ්පාදනය වැඩි කරන්න ඕන ඒක හරි. හැබැයි නිෂ්පාදනය මොනතරම් අපි වැඩි කරත් වැඩක් නැහැ. ඒ නිෂ්පාදනය සාධාරණ අපේ රටේ බෙදෙනවාද? ඔන්න ප්‍රශ්න දෙක. එක අපේ රටේ නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නිෂ්පාදනය. ඒක අතිශය දුබල නිෂ්පාදනයක් අපේ රටේ. ඩොලර් බිලියන 80යි. හරි. ඩොලර් බිලියන 80යි වාර්ෂික ධනය. ඒක නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. ඊට පස්සේ නේද නිෂ්පාදනය බෙදෙන විදිය සාධාරණ නැහැ. ඊළඟ තමයි මේ නිෂ්පාදනයේ බෙදා හැරීමේ ජාලයක් ඉතා විකෘතියක් හදලා තිබෙනවා. නිෂ්පාදනයේ බෙදා හැරීම කොහොමද සිද්ධ වෙලා තිබෙන්නේ? දැන් බලන්න. පොළොන්නරුවේ වී නිෂ්පාදනය කරනවා. කොළඹ හාල් පරිභෝජනය කරනවා. හාල් මිල අඩුයි නම් වී මිල අඩුයි නම් හාල් මිල අඩු වෙන්න ඕන. සරලයිනේ. වී මිල අඩුයි හාල් මිල අඩුයි. වී මිල වැඩි නම් හාල් මිල වැඩි වෙන්න ඕන. ඒ සාමාන්‍ය තරකක්. මොකද වී වලින් තමයි හාල් හදන්නේ. හැබැයි අපේ රටේ සිද්ධ වෙන්නේ මොකද්ද? වී මිල අඩුයි හාල් මිල වැඩි. ඒ කියන්නේ වී වලින් නෙමෙයිද හාල් හදන්නේ. අපිට නේද? නේද? මේ වී වලින් තමයි හාල් හදන්නේ. හැබැයි වී මිල අඩුයි හාල් මිල වැඩි. ඇයි? ඔය වී හාල් සූත්‍රයක් තියෙනවා. සාමාන්‍ය සරලයි ඒ සූත්‍රේ. වී කිලෝ එකක මිල වී කිලෝ එකක මිල 3න් බෙදලා 5න් වැඩි කරපුවාම මෝලේදී හාල් කිලෝ එකක මිල එනවා. වී කිලෝ එකක් රුපියල් 39යි නම් ඒක 3න් බෙදුනහම 13යි 5න් වැඩි කරපුවාම 65යි. එහෙනම් මෝලේදී හාල් කිලෝ එකක් කීයද? 65යි. නම් මෝලේදී හාල් කිලෝ එක ඕනෑම වී කිලෝ එකක මිල 3න් බෙදලා 5න් වැඩි කරපුවාම මෝලේදී හාල් කිලෝ එක මිල එනවා. අපේ රට වී කිලෝ එක රුපියල් 39ට වඩා වැඩියෙන් ගියේ නැහැ. රුපියල් 39ට වඩා වැඩියෙන් වී කිලෝ එකක් ගියේ නැහැ. ඒතර රුපියල් 39ට අපි උඩරිම වී කිලෝ එකක් තිබ්බත් එහෙනම් මෝලේදී හාල් කිලෝ එකක් රුපියල් 65යි. ප්‍රවාහන ගාස්තු කිලෝ එකකට 50යි. තොග වෙළඳාගේ ලාභය කිලෝ එකට රුපියලයි. සිල්ලර වෙළඳාගේ ලාභය රුපියල් 5ක් තිබ්බත් රුපියල් 39ට වී කිලෝ එකක් ගත්තොත් රුපියල් 72කට වඩා හාල් කිලෝ එකක් අඩුවෙන් දෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ හාල් කිලෝ එකක් කීයද? නේ 100 100 මේක සාධාරණද? කියන්නේ තොග වෙළඳාගේ ලාභය හාල් කිලෝ එකට රුපියලක් සාමාන්‍ය රුපියලක් තියාගන්නේ නැහැ. අපි උපරිම රුපියලක් තිබ්බත් ප්‍රවාහණයට 750ක් තිබ්බත් සිල්ලර වෙළඳ රුපියල් 5ක් තිබ්බත් රුපියල් 72කට වඩා වැඩියෙන් අපේ රටේ වී මිල ඉහළ යන්න බෑ.
හාල් මිල ඉහළ යන්න බෑ. මොකද වී කිලෝ එකක් රුපියල් 39ට වඩා වැඩියෙන් ගියේ නේ. රුපියල් 39ට වඩා වැඩියෙන් වී කිලෝ එකක් ගියේ නැත්නම් රුපියල් 72කට වඩා වැඩියෙන් හාල් කිලෝ එකක් යන්න බෑ. දැන් මොකද්ද මේ වෙන්නේ? ඒ පැත්තෙන් වෙළඳ පොලේ විකිණෙන හාල් කිලෝ එකට සරිලන මිලක් ගොවියට ලැබෙන්නෙත් නැහැ. ගොවියගේ වී ගන්න ගානට පාරිභෝගිකයට හාල් ලැබෙන්නෙත් නැහැ. මේ අතරමැද ඉතා කුඩා කණ්ඩායමක් ඉන්නවා. මේ අතරමැද උතා කණ්ඩායම මොකද කරන්නේ? මේක ඇතුලේ විකෘතියක් නිර්මාණය කරනවා. ඒ නිසා මේ බෙදා හැරීම ඇතුළෙනුත් අර දෙපැත්තෙන්ම නේද පාරිභෝගික ජනතාවත් නිෂ්පාදක සූරා කෑමකට භාජනය වෙනවා. ඒ නිසා මේ සූරා කෑමේ ආකෘති ගණනාවකට කොටු වෙලා අපි ඉන්නවා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? මේ සමස්ත ධනෙ නිෂ්පාදනය කරන කෙනාගේ නිෂ්පාදනය කරන කෙනාගේ ජීවිතය කොහොමද තිබෙන්නේ? ජීවිතේ කොහොමද? මේ ළඟදී මහ බැංකුව වාර්තාව මේ 2017 මහ බැංකුව වාර්තාව කියනවා ලංකාවේ නිවාස වලින් ආසන්න වශයෙන් ලක්ෂ 4කට වැසිකිළියක් නැහැ කියලා. කියන්නේ ගෙයක් තියෙනවට ලක්ෂ 4ක් නිවාස වලට වැසිකිළියක් නැහැ. අපි දන්නේ ආණ්ඩු මොකද්ද නගර සභාවෙන් ඒවට යෝජනා කරන්න කියලා. නේ? ගෙවල් වල ගිහලා බාල්දි තියන්න ඉස්සර වගේ. ඉතින් ලක්ෂ 4කට වැසිකිලි නෑ. පවුල් 2,50,000කට අපේ රටේ පවුල් ලංකාවේ පවුල් 2,50,000කට තමන්ට හිමිකම් කියන්න පුළුවන් එකදු බිම්මඟලක් ලංකාවේ නෑ. ඒ භූමියෙන් ලක්ෂ 2.5කට පවුල් වලට තමන්ට අඩියයි අඩියවත් මේ ඉඩමක් නෑ. ලංකාවේ ගෙවල් වලින් ලක්ෂ 5ක් නිවාස වලින් 10%ක් ලංකාවේ නිවාස වලින් 10%ක් වර්ග අඩි 25ට වඩා අඩුයි. වර්ග අඩි 25ට වඩා අඩුයි. 10 කාමරේ දෙකක වර්ග අඩි 200. වර්ග අඩි 250ට වඩා අඩුයි. ඒ කියන්නේ ලංකාවේ ගෙවල් වලින් ලක්ෂ 5ක් වර්ග අඩි 250ට වඩා අඩුයි. දරුවන්ගෙන් 20%ක් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 20%ක් එක්ක වයසට අනුව බර නැහැ, එක්ක උසට අනුව බර නැහැ, එක්ක වයසට අනුව උස නැහැ. කුසවීම වයසට අනුව උස නැහැ. මේ මිටි කුරුවීම වයසට අනුව උස නැහැ. උසට අනුව බර නැහැ කුසවීම නේද? ඉතින් මෙහෙම ගත්තාම 20%ක් මන්ද පෝෂණී. ළමයි 5 දෙනෙක් ගත්තොත් එක ළමයෙක් මන්ද පෝෂණයෙන් පිළෙනවා. උපදේති දරුවන් ඉපදෙන දරුවන් මහ බැංකුව වාර්තාව හොඳයි මීට වඩා වැඩි කියලා අපි හිතනවා. මේ ආණ්ඩුව ඉදිරිපත් කරන වාර්තාව. ඉපදෙනකොටම අපේ දරුවන්ගෙන් 16%කට ළමයි 100ක් ඉපදුනොත් ළමයි 16 දෙනෙක් අඩු බර උපත්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2.5කට වඩා අඩුයි ළමයින් 6න් පංගුවක්. කාගේ දරුවෝ? දැන් කාගේ දරුවෝ? මේ කුසවීම තිබෙන්නේ, මිටිවීම තිබෙන්නේ, අඩු බර තිබෙන්නේ, අඩු බර උපත් තිබෙන්නේ ගැමිණි මව්වරුන්ගේ 18ක් ආසන්න වශයෙන් ගත්තොත් රක්තහීනතාවයෙන් පෙළෙනවා. ලේහිකකයෙන් පෙළෙනවා. ගැමිණි මවගේ. හරිද? ඉතින් අපි අහනවා ඒ කාගේ අයද? කාගේ අයද? එයා තමයි අර නිෂ්පාදකයා. ගොවියගේ වැඩිම දරිද්‍රාවේ තියෙන ගොවි ජනපදවල. ඊට පස්සේ වතු කරේ. නූගත්භාවයේ රේඛාවෙන් පහළම ඉන්නේ නුවරඑළිය. ඊට පස්සේ ගත්තොත් සියඹල ආණ්ඩුව. වතුකරේ සහ සියඹල ආණ්ඩුව. නූගත්භාවයේ රේඛාවෙන් පහළින් ඉන්නේ. මන්ද පෝෂණ රේඛාවෙන් පහළින් ඉන්නේ ගොවි ජනපදවල. අනාරක්ෂිත ඒ කියන්නේ සෞඛ්‍ය අනාරක්ෂිත ජල පරිභෝජනයේ ඒ කියන්නේ පිරිසුදු වතුර නැතිකමින් පහළම ඉන්නේ වැඩ කරන ජනතාව. සෞඛ්‍ය පහසුකම් වලින් අඩුම පහසුකම් ලැබෙන්නේ වැඩ කරන ජන ගොවි බිම්වල. සෞඛ්‍ය අනාරක්ෂිතතාවය වැඩිම අද ගොවි ජනපදවල. දැන් මොකද වෙලා තිබෙන්නේ? මහා ධනයක් නිෂ්පාදනය කරත් ඒ නිෂ්පාදනය කරන ජනතාව තමයි අද අතිශය පීඩාවකට පත් වී තිබෙන්නේ. දැන් අපි හමුවේ තිබෙන අභියෝගය මොකක්ද? අපි හමුවේ තිබෙන අභියෝගය තමයි මෙන්න මේ වැඩ කරන ජනතාවගේ ජීවිතය මේට වඩා උසස් ජීවිතයක් බවට පත් කරගන්නේ කොහොමද? මිනිහෙක් කැටියට ඉපදුනාම සරල අවශ්‍යතා කිහිපයක් තියෙන අපි හැමදෙනාටම. මොකක්ද වෙන අවශ්‍යතා? ඉන්ධන නිවහන. හොඳ වාතාශ්‍රය සහිත ගයක් ඕන. ජීවත් වෙන්න ආදායම් මාර්ගය. ජීවත් වෙන්න ආදායමක් ඕන.
දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක්, මානසික නිදහසක්. ඒ මනසට හොඳ නිදහසක් තියෙන්න ඕන. ට්‍රිප් එකක් යන්න ඕන, සතුටින් ඉන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, නාට්‍යයක් බලන්න යන්න ඕන, චිත්‍රපටයක් බලන්න යන්න ඕන නේද? මෙවැනි මානසික නිදහසක් තියෙන මිනිහෙකුට. අද ඔය දියුණු ලෝකය කියලා කිව්වත් අද විශාල වශයෙන් මානසික ආතතිය වැඩි වෙමින් තිබෙනවා අපේ රටේ. ලෝකෙත් එහෙමයි. වැඩිම ප්‍රමාණයක් අද ජපානයේ මානසික ආතතියට පත් වී තිබෙනවා. එයි නිදහසක් නැහැ. සාතිස්සේ වැදගත් මිනිසුගේ මානසික නිදහස, ඉන්දතනක්, ආදායම් මාර්ගයක්, රැකියාවක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ දරුවන්ට අධ්‍යාපනය. මේ මූලික අවශ්‍යතාව ටිකවත් අද අපේ රටේ පොදු ජනතාවට ඉටු කරගන්න බැරි වී තිබෙනවා. ඉන්න ගෙවල් නැති අය ඉන්නවා. දරුවන්ට අධ්‍යාපනයක් නැහැ, ආදායම් මාර්ගයක් නැහැ, නිරෝගී සම්පන්න ජීවිතයක් නැහැ. මොකද වෙලා තියෙන්නේ අපේ ජීවිතවල? අපි මේ ඉන්න ගොඩක් අය අද ඇවිල්ලා ලෙඩ කඳන් මත ලෙඩ ඉස්සර අපිට මතක අපි ගම්වල ගිහුවහම සහෝදරයා තේ එකක් බමුද? හා තේ එකක් දෙනවා. දැන් ගෙදරකට ගියොත් සහෝදරයා තේ එකක් බමුද? හා අඩු සීනිද වැඩි සීනිද? දෙවෙනි ප්‍රශ්නේ. ඇයි ෂුවර් නෑ ඇවිල්ලා තියෙන ලෙඩ කඳක්ද කියලා. එහෙම වෙලා නැද්ද? අහන්නේ නෙමෙයි සලම්. මොකද සහෝදරයා අඩු සීනිද වැඩි සීනිද? ලෙඩ කඳම් මතක තබා ගන්න. අවුරුදු 40ට වඩා වැඩි කෙනෙකුට අහනවා කොලෙස්ටරෝල් තියෙනවද? ප්‍රෙෂර් තියෙනවද? සුගර් තියෙනවද? නෑ. 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 වෙන්න බෑ. ඒ කියන්නේ අවුරුදු 40ට වඩා කෙනෙකුට ලෙඩක් නැත්තම් වෙන්න බෑ. ආයෙසරත් චෙක් කරන්න කියනවා. ඉස්සර අපේ ගම්වල දියවැඩියාව නේද? දියවැඩියාව තියෙනවා කියලා රෝගියෙක් ගමේ හම්බුණොත් ගමම වට වෙනවා. කුරහන් වැඩිපුර කන්න කියනවා. නේද? තව එක එක නේද? කොහිල වැඩියෙන් කන්න එක එක කෙම් බෙහෙත් දෙනව ඇවිල්ලා ඇයි ගමේ සුමන දාසට දියවැඩියාව. අද ලෙඩක් නැත්තම් පුදුමයක්. නෑ නේ තාම නෑ. මොකද මේ වෙලා තියෙන්නේ? ලෙඩ කඳන් හැදුවා. මතක තබා ගන්න. හොඳ ආහාර රටාවක් මේ පාලකයන්ට අපිට ගේන්න බැරි වී තිබෙනවා. හොඳ ජීවන රටාවක්. මොකද්ද නේද? ජීවන රටාවක් නෑ. මොකද අපේ ජීවිත ඔහේ ගත වෙනවා හොඳේ. අධ්‍යාපනයක් දීලා නැහැ ජීවිත ගත කරගන්න කොහොම නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න කිසිවක් නැහැ. වැඩක් නැහැ ඒගොල්ලන්ට ඒවා. මොකටද ඒගොල්ලන්ට ඒවා? නේද? පිරිසුදුවෙන් ආහාර වේලක් ගන්න පුළුවන්ද? පිරිසුදුවෙන් ආහාර වේලක් ගන්න පුළුවන්ද? දැන් අපි පාරෙන් අඹයක් ගන්න ගියොත් අපි අහනවා බෙහෙත් ගහලාද? අපි ඉස්සලම අහන්නේ මේ බෙහෙත් ගහලාද? ඉතින් බෙහෙත් ගන්න නරකක් නෙවෙයිනේ. බෙහෙත් ගන්නව නම් නරක නෑ. හරිද අපි නේද? බෙහෙත් ගහලාද? එතකොට මොකද කියන්නේ මුදලාලි? නෑ මහත්තයා මම නම් ගහලා නෑ අනිත් අය නම් ගහනවා ඈ. මේවට ගහන්නේ නැහැ. මොකද මේ කන බොන ඒවට වස විස දාන්න හොඳ නැහැනේ. අනිත් කඩේට ගිහලා ඇහුවොත් මෙහාට කියනවා. වස විස හොඳ මතක තබා ගන්න. ඒ නිසා අපේ රට පැති ගණනාවකින් බිඳවට්ටපු රාජ්‍යයක් මේක. මේ පාලකයන්ට වැඩක් නැහැ ඒවා හොඳේ මතක තබා ගන්න. මේ පාලකයන්ට අදාළම නැහැ. ජන ජීවිතේ මුහුණ දී තිබෙන ගැටලු, ආදායම් මාර්ගයේ ඇති වී තිබෙන විෂමතාවයන්, නිරෝගී සම්පන්න ජීවිතයක් නොමැතිකම, නිවැරදි ආහාර පුරුදු ටික නැතිකම, දරුවන්ට අධ්‍යාපනයක් නොමැතිකම, නිසි ආදායම් මාර්ගයක් නොමැතිකම, මානසික සුවයක් මිනිසුන් නැතිකම මේ පාලකයන්ට වැඩක් නැහැ. මෙතනදී දේශපාලන ප්‍රශ්නය. ඇයි? ඔවුන් සහ අපි නියෝජනය කරන්නේ පන්ති දෙකක්. මෙතනයි ප්‍රශ්නේ තිබෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් මේ අවුරුදු 70න් පාලනය කරේ මම අර උඩින් කියපු 10% පන්තිය. ඒ උඩින් කියපු 10% පන්තිය තමයි මේ රට පාලනය කරන්නේ. මොකක් වෙනුවෙන්ද? ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියින් වෙනුවෙන්. ඒ නිසා තමයි අපේ මහත්මයා කතා කරනකොට කිව්වා ඍජු බදු 18%යි වක්‍ර බදු 82%යි. දැන් ඇත්තටම අලුත් වාර්තාවේ තියෙන 83%යි වක්‍ර බදු. ඍජු බදු 17%යි. ඍජු බදු කියන්නේ කෙලින්ම ඉහළ ආදායම් ලබන අයගෙන් ගන්න ආබද්ද. වක්‍ර බදු කියන්නේ ආදායම් ලැබීම පිළිබඳ වේදිකින් තොරව හැම කෙනාගෙන්ම සමාන ලෙසේ බද්ද ගන්නවා. සීනි කිලෝ එකක බද්ද ගමේ ඉන්න සුමනේගේ බද්දත් එකයි අර 10% කට්ටියගේ බද්දත් එකයි. මම නම් කියන්නේ නැහැ. හරිද? එයාගේ බද්දත් එකයි. හරිද? නේද? එතකොට අපි හිතුවොත් පෙට්‍රල් ලීටරයක් ගිහලා කඩේට ගිහලා ගත්තාම අපේ මෝටර් සයිකලයට ගහනකොට පෙට්‍රල් ලීටරේ බද්ද එකයි. ඔව් ලොකු ඒ කණ්ඩායමගේ බද්ද එකයි. ඒවා වක්‍ර බදු. වක්‍ර බදු කියලා කියන්නේ අපි ඔක්කොටම සමාන ලෙස බදු ගහනවා. ලෝකේ සාමාන්‍ය බදු මූලධර්මයේ තමයි වක්‍ර බදු 40%ක් සහ ඍජු බදු 60%ක් වෙන්න ඕන කියලා. රටේ බදු ආදායමේ 60%ක් ඍජු බදු.
ඒ කියන්නේ මොකද්ද? ඉහළ ආදායම් ලබන අයට ගහන බදු සමස්ත බදු ආදායම 60ක් විය යුතු තිබෙනවා. 40යි වක්‍ර බදු. අපේ රටේ ඍජු බදු ප්‍රමාණය 17යි වක්‍ර බදු ප්‍රමාණය 83යි. ඒ කියන්නේ මොකද්ද? මේ බදු දැලට වැඩිපුරම අහු වෙලා තිබෙන කවුද? වැඩ කරන ජනතාව. දැන් මේ ඩීසල් පෙට්‍රල් වැඩි වුණා. අදත් මැද පෙරදිගින් පෙට්‍රල් අරගෙන කොළඹ වරායෙන් බාලා පෙට්‍රෝලියම් එකේ කොළොන්නාවේ ගබඩා කරලා බවුසරයක පටවලා ගමේ සෙඩ් එකට අරන් ගිහිල්ලා අදත් පෙට්‍රල් ලීටරයක් විකුණන්න පුළුවන්. තෙල් සංස්ථාවේ ලාභයක්, ප්‍රවාහන කෙනාගේ ලාභයක්, සෙඩ් එකේ ලාභයක් තියාගෙන අදත් පෙට්‍රල් ලීටරයක රුපියල් 80ට දෙන්න පුළුවන්. අදත් රුපියල් 80යි. හැබැයි 80 පෙට්‍රල් ලීටරේ අපිට දෙන්න දැන් 137යි. ඒ කියන්නේ මොකද්ද? 57ක් බදු පෙට්‍රල් ලීටරයකට. රුපියල් 57ක් තියෙන බද්ද. දැන් එතකොට මේ අදත් තෙල් සංස්ථාවේ ලාභයත් අර ප්‍රවාහන එයාගේ ලාභයත් සිල්ලර වෙලෙන්දාගේ ලාභයත් ඒ කියන්නේ තෙල් මොකද්ද සෙඩ් අයිමියාගේ ලාභයත් තියාගත්තත් රුපියල් 80ට දෙන්න පුළුවන් මේ ලාභ ඔක්කොම තෙල පෙට්‍රල් ලීටරේ. හැබැයි අද අපිට ඒක දෙන්න කීයද? 137යි ඊයේ රාත්‍රියේ ඉඳන් රුපියල් 57ක් වෙන පෙට්‍රල් ලීටරේට. රුපියල් 29ක් තියෙනවා මට මතක විදිහට. රුපියල් 29ක් තියෙනවා ඩීසල් ලීටරේට. රුපියල් 29ක් තියෙනවා ඩීසල් ලීටරයක බද්ද. 119 ඩීසල් ලීටරේ ඇත්තටම රුපියල් 80යි. නමුත් රුපියල් 90යි. ඩීසල් ලීටර රුපියල් 90යි. ලෝකයේ දැන් පෙට්‍රල් වලට වඩා ඩීසල් ගණන්. ලෝකේ. හැබැයි අපිට පෙට්‍රල් ලීටරයක් හම්බ වෙන්නේ 134, ඩීසල් ලීටරයක් හම්බ වෙන්නේ 119ට බදු. ඒ බද්ද අපි ඔක්කොම යටත් කරලා තිබෙනවා. ඒතර ආර්ථික ප්‍රතිපත්ති හැදලා තියෙන්නේ මොකටද? ඒතර රටක ආර්ථික ප්‍රතිපත්තිය හදන්න ඕනකම තිබෙන්නේ අපේ රට විශාල ආදායම් බෙදියාමේ විෂමතාවයක් තිබෙනවා නම් ආණ්ඩුව වැඩි ආදායමක් උපයා ගන්න ඕන උඩින්. හැබැයි උඩින් උපයා ගන්නනට වැඩි ආදායම උපයා ගන්න වෙලා තියෙන කාගෙන්ද අද පහලින්. එනිසා ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති හදලා තියෙන්නේ බදු ප්‍රතිපත්ති හදලා තියෙන්නේ මොකටද? බදු ප්‍රතිපත්ති හදලා තියෙන්නේ ඒගොල්ලන්ට ආරක්ෂාව සැපේන පීඩාවට පත්වන ජනතාව පීඩාවට පත්වන බදු ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි ත්‍රිවිල් එකට 3 ගුණයක් වගේ බද්දක් තියෙනකොට නේද? සුඛෝභෝගී වාහනයක බද්ද 3 ගුණයක් නෙවෙන්නේ. මෝටර් සයිකලයක බද්ද අද 250ක් මෝටර් සයිකලයක බද්ද. 200 ඒක ලක්ෂයකට ගිහලා මෝටර් සයිකලයක් තමයි ලක්ෂ 2කමාරට විකුණන්නේ. හරිද? 250ක බද්දක් තියෙනවා මෝටර් සයිකලයකට. ඒ නිසා මොකක්ද සිදු වී තිබෙන්නේ? සාමාන්‍ය ජනතාව මත අතිශය බදු පටවන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙනවා. ඒ මොකක් නිසාද? ඒ අන් කවරක්වත් නිසා නෙවෙයි අර උඩ ඉන්න කට්ටිය තමයි අපේ රට පාලනය කරන්නේ. මේ අවුරුදු 70 බලන්න. අවුරුදු 70 හොයලා බලන්න. DSN එක මහත්තයා පාලනය කර 47 ඉඳන් මේ 53 දක්වා අවුරුදු 6ක්. ඒක කොතලාවල මහත්තයා පාලනය කරා. ඊට පස්සේ 56 ඉඳන් 60 වෙනකම් බණ්ඩාරනායක මහත්තයා පාලනය කරා. 60 ඉඳන් 65 වෙනකම් සිරිමාව බණ්ඩාරනායක මෙතන පාලනය කරා. 70 ඉඳන් 77 දක්වා ආයි සිරිමාව බණ්ඩාරනායක මෙතන පාලනය කරා. 94 ඉඳන් 2005 වෙනකම් චන්ද්‍රිකා මෙතන පාලනය කරා. ඒ නිසා බණ්ඩාරනායක පවුල අපේ රට පාලනය කළ අවුරුදු 27ක්. මේ අවුරුදු 70න් අවුරුදු 27ක් මේ රට පාලනය කරේ බණ්ඩාරනායක පවුල. ඒ කියන්නේ හොරගොල්ලේ වලව්ව. ඊළඟ මේ රට පාලනය කරේ කවුද? සේනානායක මහත්තයා DSN එක මහත්තයා අවුරුදු 6යි. ඩඩ්ලි සේන එක මහත්තයා අවුරුදු 5යි. කියන අවුරුදු 11ක්. අවුරුදු 11ක් මේ රට පාලනය කරා සේනානායක වලව්ව. ඒ කියන්නේ මීරිගම බෝතලේ වලව්ව. අවුරුදු 11ක් පාලනය. ඊළඟ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා අවුරුදු 12යි. එයාගේ බෑනා නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් අවුරුදු 3යි පාලනය කරනවද දන්නෙත් නෑ. නේද? ඉතින් අවුරුදු 15ක් මාමයි බෑනයි ඒගොල්ලෝ කොල්ලු පිටේ වික්‍රමසිංහ වලව්ව. වලව්වේ කට්ටිය. ඊළඟ තව අවුරුදු 10ක් රට පාලනය කරා 2005 ඉඳන් 2015 වෙනකන් කවුද? හම්බන්තොට මැදමුලන වලව්ව. මේ අවුරුදු 70 හරිද? අවුරුදු 66ක්ම මේ රට පාලනය කරලා තිබෙන්නේ වලව් 4යි. වලව් 4යි. පවුල් 4යි වලව් 4යි. ඉතින් කවුද ඒ වලව්? කවුද ඒ පවුල්? ඒ පවුල් තමයි අර උඩ පන්තියේ පවුල්. වෙන කවුරුත් නෙමෙයි හොඳේ. ඒගොල්ලෝ මොකක් වෙන්නද පාලනය කරන්නේ?
ඒගොල්ලෝ පාලනය කරන්නේ ඒගොල්ලන්ගේ සුඛ විහරණය වෙනුවෙන්. ඒගොල්ලෝ බදු ප්‍රතිපත්තිය, ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය, ඒගොල්ලන්ගේ සමාජ ප්‍රතිපත්තිය, ඒගොල්ලන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය මේ සියල්ල ඒගොල්ලෝ සකස් කරගන්නේ ඒගොල්ලන්ගේ පන්ති වුවමනාව වෙනුවෙන්. මේකයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි ආණ්ඩු මාරු කරාට උත්තරයක් එන්නේ නැත්තේ. ඇයි? ආණ්ඩුවක් මාරු කරාට වැඩක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? බලය මාරු වෙලා තියෙන්නේ ඒ පන්තිය ඇතුළෙමයි. ඕකනේ දැන් කියනෝනේ සෝදර අපි මේසරිත ආණ්ඩු මාරු කරා හරි නෑ වගේ. හරි නෑ තමයි. ඇයි? මාරු කරාට කොතනද මේක මාරු කරලා තියෙන්නේ? එකම පන්තියක් ඇතුලේ අපි කොච්චර ආණ්ඩු මාරු කරාද? ආණ්ඩු මාරු කරාට මේක උත්තරේ හරි ගියේ නෑ. කොච්චර නායක මාරු කරාද? නායක මාරු කරාට මේක උත්තරේ හරියන්නේ නැහැ. ඇයි? මෙතන තිබෙන පන්තිමය ප්‍රශ්නයක්. ඒක තමයි ඇත්ත. උඩ පන්තියක් අපේ රටේ බලය අත්පත් කරන පාලනය කරන මොකක් වෙනුවෙන්ද? උඩ පන්ති වුවමනාව වෙනුවෙන්. අපි ඔක්කොම වැඩ කරන පන්තිය ධනෙ නිෂ්පාදනය කරනවා, ධනෙ එකතු කරනවා. දැන් මේකට තියෙන එකම උත්තරේ අන් කවරක්වත් නෙමෙයි. මොකද්ද? අන් කවරක්වත් නෙමෙයි. මේකට තියෙන උත්තරේ මොකද්ද? උඩ පන්තියෙන් පහළ පන්තියට බලය ගන්නවා. එන උත්තරයක් නෙමෙයි. මට කියන්න වෙන උත්තරයක්. අපේම මේ නේද? රනිල් මහත්තයා වෙනකොට සජිත් මහත්තයා ගෙනල්ලා බලමුද? දැන් යනවා එහෙම එකක්. මහින්ද මහත්තයා වෙනකොට ගෝඨාභය ගෙනල්ලා බලමුද? ඉතින් බැලුවානේ. තාත්තලා වෙනකොට නේද? දැන් බණ්ඩාරනායක මහත්තයා වෙනකොට නෝනා ගෙනල්ලා බැලුවා. හරි ගියාද? ඊට සිරුමා බණ්ඩාරනායක මෙතන. ඊට පස්සේ දෙන්නගෙම දුව ගෙනල්ලා බැලුවා. එතකොට කිව්වා විහාර මාධ්‍යවේ දැන් නම් টොප් කියලා. හරි ගියාද? නෑ. ඉතින් තව ගෙනල්ලා බලන්නකො. නේද? සේනානායක මහත්තයා වෙනකොට පුතා ගෙනල්ලා බැලුවා. ඩී.එස්.එන් එක මහත්තයා වෙනකොට ඩී.එස්.එන් එක මහත්තයා ගෙනල්ලා බැලුවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා වෙනකොට බෑනා ගෙනල්ලා බැලුවා. ඕන්න ගෙනල්ලා බලන්න. අයියා වෙනුවට මල්ලි නේද? රනිල් වෙනුවට සජිත් ගෙනල්ලා එම්ම. හරිද? මෙතන තියෙන මේ පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන ආණ්ඩුවල ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන සිස්ටම් එකක ප්‍රශ්නයක්. සිස්ටම් එකක් තියෙන මොකද්ද සිස්ටම් එක? අපි අතිශය පීඩාවට ලක් කරන ක්‍රමවේදයක් හදලා තිබෙනවා. ඒගොල්ලෝ රට පාලනය කරනවා. හැබැයි ඒගොල්ලෝ ටිකයි ඉන්නේ, අපි ගොඩයි ඉන්නේ. ඇයි ඒගොල්ලෝ කොහොමද රට පාලනය කරන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ බලය ගන්නේ කොහොමද? අපිව බෙදනවා එකක්. දෙක ඡන්දයක් කෙනෙකුට ඒගොල්ලන්ගේ පන්ති එකතු වෙනවා. ඒගොල්ලන් පන්ති එකතු වෙනවා ඒගොල්ලෝ. මේ මාධ්‍ය විශාල ප්‍රමාණයක හිමිකාරීත්වය තියෙන ඒගොල්ලන්ගේ පන්ති අතේ. ඉතින් මාධ්‍යම් පොම්ප කරනවා. අරක්කු ෆැක්ටරි අයිති ඒගොල්ලන්ට. ගෙනලා අරක්කු කන්ටේනර් ගණන් බාන පක්ෂ කාර්යාලවල. බීප් නේද? ගීලා බොණ්ඩ දීපල් අපේ පන්ති අයට. නේ ඒගොල්ලන්ගේ පන්තියට බලය ගන්න පන්ති එකතු වෙනවා. සල්ලි බෙදනවා, සාරි බෙදනවා. මොනවද බෙදන්නේ? නේ මම දැක්ක පහුගිය ඡන්දෙදිනේ සල්ලි අර ගිනි පෙට්ටිය ඇතුලේ දාලා සල්ලි බෙදනවා. ඇයි? ඒ පන්ති එකතු වෙනවා. කොහොම හරි පන්ති අතේ බලය තියාගන්න ඕනේ. කො සල්ලි බෙදනවා, සාරි බෙදනවා, අරක්කු බෙදනවා. නේද? මේ ඔක්කොම බෙදලා ඉවරලා ඒ පන්ති අතර බලය ගන්නවා. අපේ පන්තියත් නේද? අපේ පන්තියත් ගිහලා ඒ පන්තියට බලය දෙනවා. ඒකනේ වැඩි. ඒ පන්ති අය අපිට කවදාවත් එන්නේ නැහැ. හැබැයි අපේ පන්ති අය එහෙට යනවා. මොකටද? අපිව බෙදුවා. මොන විදිහට බෙදුවේ? අපි ශ්‍රී ලංකා UNP කියලා බෙදුවා. නේද? දැන් ශ්‍රී ලංකා UNP කියලා පක්ෂ දෙකක් තියෙන්නේ අපේ ගම්වල. ඉතින් ප්‍රතිපත්ති එකයි. ප්‍රතිපත්ති එකයි. සමහර විට ආණ්ඩු දෙකේම ඉන්නේ එකම කට්ටිය. එහෙම නෙමෙයිද? දැන් මේ පක්ෂ දෙකක්ද මේක දෙකක් නෙවෙයි මම මේ කියන්නේ. දැන් බලන්නකො ඕනෑම පක්ෂයක ප්‍රබලම තනතුර එහි මහලේකම්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් එක කාලයක් කවුද SP දිසානායක. එයා 2001 ගියානේ රනිල් මහත්තයා ගාව. ඉතින් මහලේකම් යනවනේ. එතකොට ඒ වෙලාවේ ශ්‍රී ලංකාවේ මහලේකම් බවට පත් වුණා මෛත්‍රීපාල මහත්තයා. එයා ආයෙ ගියානේ රනිල් මහත්තයා ගාවට. රනිල් මහත්තයාගේ මහලේකම් අවුරුදු ගණනාවක් හිටියා 30. එයා ගියානේ මහින්ද මහත්තයා ගාවට. ඉතින් මහලේකනුත් මං කියන්නේ තව පක්ෂද ගමේ අපි කියනවා නේ අපි කැපුවත් කොළ අපි කැපුවත් නිල්. හැබැයි ඒගොල්ලෝ එහෙම වෙලා නැහැ. ඒගොල්ලෝ මහලේකම්ලා මාරු වෙන නියෝජ්‍ය නායකවරු නේද? දැන් කරු ජයසූරිය මහතා නියෝජ්‍ය නායක එක්සත් ජාතික පක්ෂ. එයා ගියානේ මහින්ද මහත්තයා ගාවට. ඉතින් නියෝජ්‍ය නායකටත් පක්ෂ නැහැ නේ. දැන් ආණ්ඩුව ගත්තත් දැන් ඕකේ ඉන්න කණ්ඩායමක් 94 ඉන්නම් මැමතිවරු. නිමල් සිරිපාල SBට මේ ඊයේ පෙරේද නැති වෙනකම් සරත් අමුණුගම මහින්ද සමරසිංහල දිගටම අමාත්‍ය දුර. ඇයි? ඉතින් මේකේ උඩ තව දුරට පක්ෂ දෙකක් නැහැ. එකම කට්ටියක් බා උඩ ඉන්නවා. හැබැයි ගම්වල ඉන්න පක්ෂ දෙකක්. ඇයි? ඇයි ගම්වල පක්ෂ දෙකක් තියෙන්නේ? ගම්වල ගහගෙන අපි අවුරුදු 70ක්. ශ්‍රී ලංකා ආණ්ඩුවක් කරනකොට UMP කාර්යයට හිංසාවට ලක් කරනවා. නේද? රස්සාවක් දෙන්නේ නැහැ. ට්‍රාන්ස්ෆර් කරනවා. නේද? පල්ලි ගන්නවා. ඊට පස්සේ ගෙවල් ගිනි තියෙන ඉස්සර නේද? වෙඩි තියෙනවා. ගෙවල් ගිනි තියෙනවා. ඒතකොට ශ්‍රී ලංකා කාර්යය හිතනවා
උඹලගේ ආණ්ඩුවක්නේ වරෙන්කෝ අපේ ආණ්ඩුව. ඊට පස්සේ එනවා ශ්‍රී ලංකා ආණ්ඩුවක්. එනකොටම පටන් ගන්නේ කොහෙද ගම්වල? UMP කාරයන්ගේ ගෙවල් වලට ගල් ගහනවා, ඌ කියනවා, රතිඤ්ඤා දානවා, UMP කාර මාරු කරනවා, ශ්‍රී ලංකා කාර මාරු කරනවා, සමෘද්ධි මේ UMP කාර සමෘද්ධිය දෙනවා, සමෘද්ධිය කපනවා, දරුවට රස්සාවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ UMP කාර හිතනවා වරෙන්කෝ අපේ ආණ්ඩුවක්. ඉතින් ආයේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් කරනකොට UMP පාක්ෂිකට ඔය හිංසනයම කරා. අවුරුදු කීයක්ද? අවුරුදු 70ක්. ඉතින් ගහගෙන ඉවරලා ගම්වල අපි කිව්වා අපි කැපුවත් කොළ ඈ කිව්වා. ඇත්ත තමයි. කැපුවත් නිල් තමයි. ඇයි? අවුරුදු 70ක් තිස්සේ ගහගෙනනේ. ඒගොල්ලෝ ගහ ගන්නවද? ඒගොල්ලෝ ගහ ගන්නව නෙවෙයි. ඒගොල්ලෝ අඩුම තරමේ ඇත්ත වැරද්ද කරත් ඒගොල්ලෝ කෙනෙක් කිරිය යන්නේ නැහැ. මට කියන්න මේ අවුරුදු 70ටම එක ඇමතිවරයෙක්වත් හිරේ ගියාද හොරකම් කරා කියලා? හරි අපි හිතමු මේ කියන්නේ එක්කෙනෙක්වත් හොරකම් කරේ නැද්ද? අපි හරි නෑ 70ට එක්කෙනෙක්වත් ගියේ නෑ කියන්නේ එක්කෙනෙක්වත් හොරකම් කරේ නැද්ද? කරා. හැබැයි ඒගොල්ලෝ පන්තියක් ඒගොල්ලෝ එහෙම යවන්නේ නෑ. ඒගොල්ලෝ එහෙම යවන්නේ නෑ මතක තබා ගන්න. ඒගොල්ලෝ එකට ඉන්න පන්තියක්. ඔයගොල්ලෝ හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මහින්ද මහත්තයාලා හිරිය දායි කියලා? පිස්සු හරිද? එහෙම දාන්නේ නෑ. මෙහෙම දානවා. ඒගොල්ලෝ එක පන්තියයිනේ. එක කට්ටියනේ, එක මිතුරන්නේ. හරිද? ඒ නිසා මෙතන ඕනෑමටත් වඩා වැඩියෙන් අපිට පැහැදිලි මෙතන පන්තිමේ ප්‍රශ්නයක් දැන් තිබෙන්නේ. හැබැයි ඒගොල්ලෝ සමත් වුණා අපි පක්ෂ හැටියට බෙදන්න. හැබැයි අපි ශ්‍රමය වගුරුනකොට UMP කාර්ය ශ්‍රී ලංකා කාර්ය ભેදකින් තොර අපි හැම කෙනාම ශ්‍රමය වගුරුනවා. නේද? UMP ආණ්ඩුවක් තියෙනකොට නේද? UMP ආණ්ඩුව තන UMP ගොවියගේ වී ටික වැඩි ගාණක් දීලා ගන්නවා. UMP ගොවියෙක් ඇවිල්ලා තේ වී ටික විකුණන්න ටිකක් වැඩියෙන් දීලා ගන්න ඕන. ගන්නවද එහෙම වී? නෑ. UMP ආණ්ඩුවක් තියෙනකොට ඉස්පිරිතාල ගිහපුවාම UMP සමාජිකෙක් දොස්තර මහත්තයා කියනවද? UMP ආණ්ඩුවක් තියෙන්නේ. UMP සමාජිකෙක් ඇවිල්ලා තියෙන්නේ වැඩියෙන් ටිකක් දෙන්න ඕන බෙහෙත්. දෙනවද එහෙම බෙහෙත්? නෑ. ඉතින් ශ්‍රී ලංකා JVP UMP අපි කාටවත් බෙහෙත් නැති ඉස්පිරිතාලේ. අපි කාටවත් එක මිලට අපි කාගෙත් එක මිලට වී ටික ගන්නෙ. බස් එකේ යනකොට එකට හිර වෙලා යන්නේ. කෝච්චිය එකට එල්ලිලා ඉන්නේ බවුඩු වගේ. නේ ශ්‍රී ලංකා කෝච්චියට නගිනකොටම UMP ආණ්ඩුවක් තියෙන UMP සමාජිකයෙක් ඇවිල්ලා ඉන්නේ දෙන්න ඕන සීට් එකක් දෙනවද එහෙම සීට්? නෑ ඔක්කොම එල්ලිලා යනවා. දාඩිය පෙරාගෙන දූවිලි ගහගෙන නේද? එල්ලිලා ගිහිල්ලා මරදානෙන් බැලලා කියනවා අපි කොළ මොකට කියනවද දන්නේ? මම මේ කියන්නේ අපිව බෙදුවා. හැබැයි අපි ප්‍රශ්නේ එකට. අපි පක්ෂ විදියට බෙදුවා. ඒ විතරක් නෙවෙයි අපි ජාතීන් විදියට බෙදුවා. සිංහල දෙමළ මුස්ලිම් කියලා අපි එන කොට ගන්න තත්ත්වයක් නිර්මාණය කරා. නේද? ඒ නිසා අද අපේ රටේ ජනප්‍රියම දේශපාලනය මොකක්ද? අද අපේ රටේ ජනප්‍රියම දේශපාලන ජාතිවාදී. දකුණේ ජනප්‍රියම දේශපාලන සිංහල ජාතිවාදී. දෙමළ ජනතාවගේ ජනප්‍රියම දේශපාලන දෙමළ ජාතිවාදී. මුස්ලිම් ජනතාවගේ ජනප්‍රියම දේශපාලන අද ජනතාව ඇතුළේ ජනප්‍රියම දේශපාලන මුස්ලිම් ජාතිවාදී. මේක තමයි ඇත්ත. ඒ වෙනුවෙන් පෙනී හිටින ඒ වෙනුවෙන් කතා කරන අයට ඡන්ද දෙන්න. එයි මේ කොට්ටාස තුන ඇතුළේම අද ජනප්‍රියම දේශපාලන වෙලා තියෙනවා ජාතිවාදී. ඒක හොඳයි මේ පාලකයන්. මුස්ලිම් ජනතාවගේ ගැටලු විසඳන්න ඕනේ නැහැ. මුස්ලිම් ජනතාව එක තැනකට තල්ලු කරලා ඒ නායකයන්ගේ ගැටලු ටික විසඳනවා. ඇමති කට්ටියයි සංස්ථා සභාපති කට්ටියයි තානාපති කට්ටියයි. කස් ඉවරයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕන. එනිසා ඒගොල්ලෝ හැමදාමත් අපි බෙදුවා. හැබැයි අපි ශ්‍රමය වගුරුනකොට ශ්‍රමයේ තියෙනවද මුස්ලිම් ශ්‍රමය, දෙමළ ශ්‍රමය, මේ සිංහල ශ්‍රමය කියලා ශ්‍රමය බලනවා? නෑ. අපි ඔක්කොම ශ්‍රමය වගුරුන අය. අපි ජීවත් වෙන හැම කෙනාම වැඩ කරලා නේද? අපේ ශ්‍රමය වගුරුනකොට එක භාෂාව මොකද්ද කියලා බලනවා. ඒ ශ්‍රමයේ ආගම මොකද්ද කියලා බලනවා. ඒ ශ්‍රමයේ සංස්කෘතිය මොකද්ද කියලා බලනවද? නෑ. අපි ඔක්කොම ශ්‍රමිකයන් වැඩ කරන අය. හැබැයි ඒක තමයි අපි අතර තියෙන පොදු සාධකය. අපි අතර තියෙන පොදු සාධකය තමයි අපි වැඩ කරන මිනිස්සු. වැඩ කරලා තමයි අපි ජීවත් වෙන්නේ. ශ්‍රමය හලලා තමයි ජීවත් වෙන්නේ. එහෙනම් අපි පොදු සාධකයේ ශ්‍රමය අපි ගාව තියෙනවා. ඊට අමතරව අපි ගාව සංස්කෘතිම වෙනස්කම් තියෙනවා, අනන්‍යතාව තිබෙනවා. ඉස්ලාම් ධර්මය දානා ඉන්නවා, බුද්ධ ධර්මය දානා ඉන්නවා, හින්දු ධර්මය, කතෝලික ධර්මය නේ හදාන නේද? ඒ තමන්ගේ ආගමික විශ්වාසයෙන් ඉන්නවා. තමන්ගේ සංස්කෘතියින් තිබෙනවා. තමන්ගේ භාෂාවන් තිබෙනවා. ඒවට ඔක්කොම තියෙන්නේ අපේ පොදු සාධකයට උඩින් නෙවෙයි. අපේ පොදු සාධකේ අපි ඔක්කොම වැඩ කරනවා, ඔක්කොම ධනෙ නිෂ්පාදනය කරනවා, අපි ඔක්කොම පීඩාවට පත් වී තිබෙනවා, අපි ඔක්කොම උඩ ඉන්න කණ්ඩායමකගේ සූරා කෑමට භාජනය වෙලා තිබෙනවා. අපි ඔක්කොම මේ ප්‍රශ්නෙට මුහුණ දෙලා තිබෙනවා. ඒ නිසා අපි අතර තිබෙන්නේ මොකද්ද? සංස්කෘතිකම වෙනස්කම්. අදහන ආගමේ වෙනස්කමක් තිබෙනවා. කතා කරන භාෂාවේ වෙනස්කම් තිබෙනවා.
එහෙම නැත්තම් නේද? අපි අඳින පළඳින විදිය අපේ සංස්කෘතිය වෙනස්කම් තිබෙනවා. අපේ ආහාර වල වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම්. ඒ වෙනස්කම් කියන්නේ රටකට හොඳ දෙයක්, නරක දෙයක් නෙවෙයි. එකම විදියට රටක් අපිට දකින්නට වඩා වෙනස්කම් සංස්කෘතියින් තිබෙන රටකට හොඳයි. වෙනම සංස්කෘතික උත්සවයන්, වෙනම අඳින පළඳින විදිය, වෙනම ආගමික භක්තිය ඒක හොඳයි රටකට. ඒ සංස්කෘතික සංකලන රටකට නරක දෙයක් නෙවෙයි. හැබැයි මේ පාලකයන් සමත් වෙලා තිබෙනවා සංස්කෘතික වෙනස්කම්. අපි අතර තියෙන ශ්‍රමයේ තිබෙන සමානකම අයින් කරලා සංස්කෘතිකම වෙනස්කම් උඩට අරගෙන අපි බෙදන්න සමත් වෙලා තිබෙනවා. ඒ නිසා අද අපි හමුවේ තිබෙන වගකීම. මම හිතනවා අපේ මේ උපනායකතුමත් කරපු කතාවේදී පැහැදිලි කරා ආගමික නායකයන් වෙත පැවරී තිබෙන කාර්යභාරය. ඇත්ත අද ගොඩක් ආගම් වලට වඩා දේශපාලනය අද ආගම් වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඇත්තට මේ ආගම් වලට අද විශාලම ව්‍යසනය කරමින් තිබෙන දේශපාලනය. දේශපාලකයන් තමන්ගේ බලය, තමන්ගේ කැත, කිලිටි, ගති පැවතුම් වසා ගැනීම සඳහා මෙවලම බවට පත් කරගන්නවා ආගම. කුඩු විකුණන කෙනා, එහෙම නැත්නම් නේද මහජනයාගේ දීපල් හොරකම් කරන කෙනා, මහා මර්ධනයක් කරන කෙනා ආගමට මුවා වෙලා තමන්ගේ සියලු කැත කිලිටි ඉතිහාසය ගති පැවතුම් වහගන්න උත්සාහ කරමින් ඉතින් අද අපේ රටේ ආගමට වී තිබෙන විශාල විනාශය තමයි මේ දේශපාලකයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ආගම උපයෝග කරගන්න. අපි පක්ෂයක් හැටියට අපිට දේශපාලනයක් තිබෙනවා, අපිට ආගමක් තිබෙනවා. හැබැයි අපි කිසි විටකත් දේශපාලනයයි ආගමයි මුහු කරන්නේ නැහැ. ඔබලා දැකලා ඇති. කොතනකවත් අපි දේශපාලනයයි දේශපාලන අපේ කාර්යභාරයක්. ආගම එහි නේද නායක කාරකාදීන්ගේ කාර්යභාරයක් ආගම. දේශපාලනය ආගම මේකට පටලලා තිබෙනවා. ඒ නිසා අද ඇත්ත ආගම්වල තිබෙන ඒ ආගම්වල තිබෙන ඇත්ත මූල ධර්මික කරුණු යට ගිහිල්ලා උඩින් දේශපාලන කරුණු පටලවලා තිබෙනවා. ඒ නිසා අද ආගම් ලෙස අපිට බොහෝ ඇහෙන්නේ දේශපාලන කතිකාවට. මම හිතන්නේ වැඩිපුරනේ දේශපාලන කතිකාවට තමයි අද ආගම් වලට පත් වී තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා අපේ ආගමික නායකයන් තියෙන කාර්යභාරය තමයි ඒ ආගම් වල ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කරන ලද ඒ මූල ධර්ම මත පිහිටවීම මම හිතන්නේ විශාල අරගලයක්. ඒක තමයි වැඩ කරන ජනතාවට කරන් තියෙන හොඳම කාර්යභාරය. ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා විසින් දේශනා කරන ලද පදනම් මතට යලි ඒ ආගම් පිහිටවීම. මේ දේශපාලන විසින් විකෘති වී තිබෙන දේශපාලනය තමන්ගේ බලයට උපයෝග කරගෙන තියෙන ආගම් වෙනුවට ආගම් වල සෑම සත්‍ය මූල ධර්ම මත පිහිටවීම මම හිතනවා ආගමික ශාස්ත්‍රඥ වහන්සේලාට ආගමික අපේ නායකකාරකාත්මක විශාල කාර්යභාරයක් කියලා. දේශපාලන ව්‍යාපාරය හැටියට අපිට කාර්යභාරයක් තියෙනවා. මම නැවතත් විශේෂ විස්තුතිවන්ත වෙනවා අපේ ජමාත් ඉස්ලාම් සංවිධානයට. මෙවැනි විශේෂයෙන් මම මේකත් කියන අවංකවම කියන්නේ කිසි දෝෂාරෝපණයක් නෙවෙයි. පොදුවේ මුස්ලිම් ජනතාව කෙරෙහි ගොඩනැගෙමින් තිබෙන චිත්‍රයක් තිබෙනවා. ඔවුන් පොදු ප්‍රශ්න ගැන කතා කරනවා අඩුයි. තමන්ටම ආවේනික අනන්‍ය ප්‍රශ්න ගැන තමයි වැඩිපුර කතා කරන්නේ කියලා. සාමාන්‍ය තියෙනවා මතයක් එහෙම. හැබැයි එහෙම තත්වයක් බිඳීම සඳහා ඒ වෙනුවට පොදුවේ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නේ, උන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නේ, ඔවුන්ගේ මම දැක්කා මේකේ ප්‍රධාන මූල අපේ අරමුණු තුන පැහැදිලි කරපුවාම ඒ සෑම අරමුණකම තිබුණේ මුස්ලිම් ඒ භක්තිකයන් හෝ ඒ ඉස්ලාම් ධර්මය අදහන්නන් පිළිබඳව පමණක් නොවේ පොදු වැඩ කරන ජනතාව පිළිබඳ සාකච්ඡාවකට අද මේ ජන සමාජයේ කැඳවමින් තිබෙනවා. ඒ සඳහා දරන ප්‍රයත්න බෙහෙවින් අපි ස්තුතිවන්ත වෙනවා ජමාතේ සංවිධානයට. මොකද මේක සාමාන්‍ය නේද? සාමාන්‍ය තිබෙන්නේ ඔවුන්ට ආවේනික ප්‍රශ්න විතරක් කතා කරන එකක් කියලා නේද? ඒ වෙනුවට වැඩ කරන ජනතාව පිළිබඳව උන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සූරාකෑම් පිළිබඳව කතා කරන්න මේ දරන ප්‍රයත්නේ මම හිතනවා අපේ රටේ මුස්ලිම් සමාජයේ කෙරෙහි නව මානකින් නව කෝණයකින් පොදු ජනතාව බැලීම සඳහා දරන ඉතාමත් හොඳ සාධනීය ප්‍රවේශයක් ලෙස අපි සලකනවා. ඒ නිසා මේ දරන ප්‍රයත්නය සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොහෝ ප්‍රශ්නවලදී මා හිතනවා බොහෝ ප්‍රශ්නවලදී ඒ සංවිධානයේ දරන අදහස් අපි අතර ඉතාමත් කිට්ටු එකඟතාවයන් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට දිගු දේශපාලන ගමනක් අපිට එකට යන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. මොකද අපි හැමදෙනාම මේ වෙනස් කිරීම සඳහා මෙදියත් වී තිබෙනවා. අපි මේ විඳින දුක අපිට මේ අත්පත් වී තිබෙන ඉරණම අපි යලි අපේ දරුවන්ට අත්පත් නෙවීමට වගකීම මේ වෙලාවේ ජීවත් වෙන පුරවැසියන් හිටියට අපේ වගකීම. අපේ දරුවන්ට
මේ ඉරනම් මේ තත්ත්වය අපි අත්වීමට ඉඩකඩ ලබා නොදිය යුතුයි. මම හිතනවා අපි කවුරුවත් අපේ දරුවන්ට මෙවැනි රටක් ඕනද? නීතිය කඩා වැටිච්ච රටක්, වංචා දූෂණ වල පිරිච්ච රටක්, වංචාව රජ ගෙදර. වංචාව කොහෙවත් නෙවෙයි තියෙන්නේ හොඳේ. වංචාව තියෙන රජ ගෙදර. එතන තියෙන වංචාව. අහුවෙන්නේ කවුද? ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානී. නේද? මහින්ද රාජපක්ෂ මහත්තයා කාර්ය මණ්ඩලයේ ප්‍රධානී සෙනරත් අපපිට එළියේ. ගාමිණී සෙනරත්. චන්ද්‍රිකා කුමාරතුංග මෙතනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තමයි පී දිසානායක. දැන් එයා රිමාන්ඩ් එකේ. ඊළඟ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කාර්ය මණ්ඩල ප්‍රධානී තමයි මහානාම. හිරේ. ඉතින් ජනාධිපතිවරුන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී හිරේ යනවනම්. ඔව් ජනාධිපති ලේකම් ගියා. තානාපතිවරු. ඇමරිකාවේ තානාපති මහින්ද මහත්තයාගේ ජාලි වික්‍රමසූරිය. නඩුව තියෙන මොකද්ද? ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විකුණලා. හරිද? දැන් මම දන්න මේ නිවේදන නිකුත් කළාද? ඉතින් ජාලි වික්‍රමසූරිය මහින්ද මහත්තයාගේ මස්සිනාද කොයිද කිව්වද? ඥාතියෙක් හරිද? ගිල දැම්මා ඇමරිකාවේ තානාපති කළා. තානාපතිගේ ගේ වික්කා. දැන් නඩුව තියෙනවා. හරිද? ඊට පස්සේ රුසියාවේ තානාපති මහින්ද මහත්තයාගේ මස්සිනා. නේද? උදයන්ගේ ඉතින් රතු නිවේදන නිකුත් කරනවා. මහ බැංකුවේ අධිපති හොරා කාලා හොයාගන්නත් නැහැ. අපි අහනවා තමුන්නාසල කොතනද මේ හොරකම තියෙන්නේ දැන්? කොතනද තියෙන්නේ? නේද? අර සාමාන්‍යයෙන් අපේ කතාවක් වෙනවා බුලත් මල්ලට හෙන ගැහුවාම කිල්ලෝට දිහා බලන්නවත් එපා කියලා. ගහ මුදුනට හෙන ගහලා තියෙන්නේ. නේද? ගස මුදුනනේ. දැන් කාර්ය මණ්ඩල ප්‍රධානට ඔයගොල්ලෝ හිතනවද දැන් මහානාම කාර්ය මණ්ඩල ප්‍රධානිට එයාට පුළුවන් ඕනනම් කාගෙන් හරි කීයක් හරි ගන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩ්‍රයිවර් රස්සාවක් දෙන්නම් කියලා. මට රුපියල් 5000ක් දෙන්න මම ඔයාලට ඩ්‍රයිවර් රස්සාවක් කරන් දෙන්නම්. එයාට ඒක කරන්න පුළුවන් මොකද එයාගේ බල සීමාවට යටත්. එයාට ඕනනම් පුළුවන් නේද? ජනාධිපති කාර්යාලයට අවශ්‍ය වෙන ආහාර ටික මෙලෙදී ගන්න ඔයාගේ කේටරින් සර්විස් එකෙන් මට කීයක් හරි දෙන්න. ඒක එයාට කරන්න පුළුවන්. හැබැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියට පුළුවන්ද කන්තලේ සීනි සමාගම යකඩ දෙන්නම් කියන්නේ? කොහොමද යකඩ දෙන්නම් කියන්නේ? යකඩ දෙන්නම් කියන්න බෑනේ යාට. මොකද යකඩ එයාගේ අතේ නෙවෙයි තියෙන්නේ. එහෙනම් එයා දැන් මහානාම කියන රයිට් මම උඹට යකඩ දෙන්නම් මට කෝටි 10ක් දීපන් කියනවා. ඔය කෝටි 50ක් දෙන්න කියලා දැන් 10ට අඩු වෙලානේ කෝටි 10ක් දෙන්නම් කියලා. දැන් මෙයා කෝටි 10 දෙන්න ලෑස්ති. කෝටි 10 දෙන්න මිනිහට මොකක්ද තියෙන්න ඕන විශ්වාසය? අනිවාර්යයෙන්ම යකඩ ටික ලැබෙන්න ඕන. නැත්තම් දෙන්නේ නැහැ නේ කෝටි 10ක්. එතකොට මහානාමට කොහොමද අනිවාර්යයෙන් යකඩ දෙන්නම් කියන්න පුළුවන්කම තියෙන්නේ? එහෙනම් කාගේරි ගැරන්ටි එකක් තියෙන්න ඕනේ. එහෙනම් මහානාම බෝකර්. ඔයගොල්ලෝ හිතන්න මේ පී දිසානායකයි මහානාමයි ඔය කෝටි දෙක අරගෙන ඒ කාර් එක ඇතුළේ ගණන් කරන්නේ ඇයි? ගණන් කරන්න ඕනේ ලැබිච්ච එකනේ දෙන්න බෙදා ගන්න එපා. කීයක් හරි කමක් නැහැ. ඒ ගණන් කරන්නේ. තව කෙනෙකුට සහතිකයක් දෙන්න ඕනේ ලැබිච්ච ගාණ. මම තව කෙනෙක් වෙනුවෙන් ගාණක් අරන් එන්න આવොත් තමයි මම එතන ගණන් කරලා බලනවා. ඇයි මම අරයට වග කියන්න ඕන. මෙතන මේ කෝටි දෙකේ කාර් එකේ තියන් ගණන් මේ හම්බෙච්ච කෝටි දෙක අරන් යන්න තියෙන්නේ. ගණන් කර කර ඉන්නේ ඇයි? ගණන් කර කර ඉන්නේ යාට හරියටම ගාණ තියෙන්න ඕනේ. ඇයි? එයා වෙන කෙනෙකුට වග කියන්න ඕන. කෝටි දෙකම තිබ්බා කියන්නේ. කවුද ඒ වෙන කෙනා? අපි අහන්නේ. මේ නිකම් මහානාමාරි පී දිසා හරි පී දිසාට කොන නේද? අර දේව සංස්ථාවේ ලී ටිකක් දෙන්නම් කිව්වොත් එයාට ගන්න පුළුවන් කමිෂන් එක. හැබැයි ඇඹිලි පිටේ යකඩ දෙන්නම් කියන්න බෑ එයාට. ඒ නිසා මේ ඔක්කොම මතක තබා ගන්න. රටේ ඉහළම තැන් මේ කමිෂන් වලට මේ ගනුදෙනුවට අහුල් වෙලා තිබෙන්නේ. අපේ රට කිසි ආයෝජකයෙක් ඉන්නේ මතක තබා ගන්න. හැම ආයෝජකයම කප්පම් ගන්නවා. හැම ආයෝජකයම කප්පම් ගන්නවා. එක පිරිසුදු ආයෝජකයෙක් ඉන්නේ. මොකද සල්ලි දෙන්නේ මේ රටෙන්. ආයෝජක ඕනතර රස්තියාදු වෙලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් කප්පම් දීලා තමයි ආයෝජකෙ එන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ හිස්ස මුදුනට එන ගහලා තියෙන්නේ. රජ ගෙදර මේ වංචාවල් තියෙන මතක තබා ගන්න. මහජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලකයෝ මේ. ඔල හිතනවාද අපේ නායකයෝ කියලා? ලැජ්ජයි. නායකයෝ කියන්න පුළුවන්ද මේගොල්ලන්ට? රජ ගෙදර ඇතුලේ නේද හොරකම් එතන වෙලාගෙන තියෙන්නේ. ගාමිණී සෙනරත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගාමිණී සෙනරත් කියන කාර්ය මණ්ඩල ප්‍රධානී නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ භාණ්ඩාගාරික. එයාගා තමයි සල්ලි එකතු කරේ. අර රියදුරු කෙනෙක් කිව්වේ ඇවිල්ලා එළියට නේ. ඡන්ද කාලේ චෙක්පත් මාරු කර ප්‍රමාණය ගැන. අපි ගාව තියෙන විස්තර සමහර ඒවා. මම මේ කියන්නේ වංචාවෙන් දූෂණයෙන් වෙලිච්ච හොරක් මුලක් අපේ රට පාලනය කරන හොර මුලක් සොර මුලක්. ඒ නිසා අපි හිතන අපිට අභියෝග ගන්නවත් වෙන අපේ දරුවන්ට මෙවැනි පාලනයක් මෙවැනි නායකයන් උරුම කරලා දෙන්න එපා. ඒ නිසා අපි හැමදෙනාම මම හිතනවා අපිට එකට වැඩ කරන්න පුළුවන් ගොඩාක් සාධක තියෙනවා. අපි එකට වැඩ කරමු. අපි වෙනසක් කරමු.
අවුරුදු 70ක් මේ ගමන් කරපු දේශපාලන ගමන් මාවත වෙනුවට මේ රටේ වැඩ කරන ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් සමගින් ඉන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, ජාතික සමගිය, ආර්ථික සමෘද්ධිය අත්පත් කරගන්න පාලනයක් අපි හදමු. සාහිතික වශයෙන් මේක හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි නම් හදන්න පුළුවන් රටක් ඇත්තෙත් නැහැ කියලා මතක තබා ගන්න. ඒ කියන්නේ මොකක්ද? මෙච්චර මේ පාලකයන් විනාශ කරලා මේ රට මේ විදිහට තියෙනවනේ. මේ විනාශ කර පිටර මේ විදිහට තියෙන්න බෑ. හරි ඒ තරම් මේක වාසනාවන්ත ගුණයන් තියෙන රටක්. ඒ නිසා මේක හදන්න පුළුවන්. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන ජනතාවට මේට වඩා හොඳ ආර්ථිකයක්, හොඳ ජීවන තත්ත්වයක් ලබා දීම වෙනුවෙන් වැඩ කරමු, එකතු වෙමු කියලා ආරාධනා කරමි. මම නතර වෙන බොහොම ස්තුතියි හැමදෙනාට.